ලෝයට සංග්‍රහයේ සයිට වේදරස මුසුබත් කන්නේ ගන්ධට වේදෙන්ද සෝඳ කරන්නේ ලෙඩට බේති මෙලොව සතුන්නේ උඹට මීට සැපේකයි සිතන්නේ ඒකේ ආර්යත්වය පැහැදිලි කරලා ඒක ලෙවල්ස් දෙක තුනකට කැඩෙනවා හරිද මුලින්ම දැන් ඒක අපි ලියාගමුද? ඒතර ලේසියෙන් මේක ගන්ධට නේද කියලා කියනවා වේද කියලා කියනවා දැන් මේකේ පළවෙනි එක ඉතින් අපි හොයාගන්න සය ගැන කියන්නේ කය නෙමෙයි. එතකොට රස මුසුබත් කියන්නේ මොනවද? ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, හිතට සිතුවිලි. නැත්නම් ධම්ම. හරිද ඒක? සය ගැන තමයි කියන්නේ. හය පොළ මොකද්ද අපි? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන. බත් මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඇයි රසමුසුයි කියන්නේ? රහින්දනේ ඔය නේද? ඔව් ආස්වාදේ භයානක වචනයක්. මෙතන කියන්නේ සැප වේදනාවක් වෙනවා කියලා. රසමුසු කියන්නේ බත් එකක් රස උණයි කියලා ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට හයට රසමුසුබත් කනවා. හරිද? ආස්වාදිකුත් හදා ගන්නවා අපි. ඒක අපි දැනට ගන්නේ නැතුව තියාගමු. ඊට පස්සේ ගන්ධට වේදනක සුවඳ කරන්නේ. ඒ මොකද කියන්නේ? අපිට නාන්න වෙන්නේ ඇයි? ගඳ ගන්න. ගඳ ගහන්න නැත්නම් අපි නාන්න ඕන. ගඳ ගහන්න නැතුව තිබ්බම අපි නාන්න ඕනේ නේද? ඈ? ඔව් නාන්නේ දෙවියෝ. හල බලන්න වෙනවා. ගන්ධට වේද ඇඟ සුවඳ කරන්නේ. එහෙනම් ගඳ ගහන ඉඳ තමයි නාන්නේ. ලෙඩට බේතිමේ මෙලොව සතුන්නේ. දැන් ලෙඩේ මොකද්ද? ඔව් දැන් මේ මං කියේ ලෙවල්ස් කීපයක් තියෙනවා. එක ලෙඩක් විදියට පෙන්වන්න පුළුවන්. අපේ කය නිච්ච වෙච්ච, සස්සත වෙච්ච, අවිපරිණාම ධම්ම එකක් නොවන නිසා. හරිද? නිච්ච වූ සාස්වත වූ අවිපරිණාම ධම්ම නොවන නිසා. නිච්ච වූ නිට්ටය වූ සාස්වත වූ අවිපරිණාම. අනිත්‍ය වෙන එකක් නිසා. අසාස්වතයි විපරිණාම ධම්මෙන් යුක්තයි නිසා මේ අපේ ස්වභාවය මොකද්ද? හරියට හැඟ ගඳ වෙනවා. හරිද? හැඟ ගඳ වෙන්නේ එහෙම අනිත්‍ය භාවයටපත් වෙන නිසා. එක්තරා විදියකට ජර වෙන හින්දා. එතකොට ඒ කතාවත් මේක කියනවා ඒක හින්දා ඇඟ සුවඳ කරන්නත් වෙනවා කියලා. එතකොට එක්තරා විදියක විදර්ශනාවක් පෙන්නනවා අපේ කයක තියෙන ස්වභාවය මොකද්ද? જાතියක් වෙලා තියෙන එක ජරාවකට මරණයකටත්පත් වෙනවා. එහෙම එකකුත් තියෙනවා. එතකොට අනිත්‍ය කියන කතාවත් ඒකේ කියවෙනවා. හරිද? එතකොට ලෙඩට බේතක් වගේ මොකද කරන්නේ මේ අනිත්‍ය වෙන කයකට අපි ජර වෙන එකකට නානෝ වගේ වැඩක් කරනවා. මම මේ පළවෙනි ලෙවල් එක කියන්නේ. ඉතින් එහෙම එකකට අපි එහෙම කර කර ඉන්න එකට සැපයි කියන්න පුළුවන්ද? බෑ. හැබැයි දැන් ඔක බොහොම අර ලෞකික වගේ අර්ථයක්. ලෞකික සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක්ට ඔය වගේ හිතන්න පුළුවන්. හරිද? ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙච්ච එක්කින්ට මේක තව ටිකක් ගැඹුරට පේනවා. මොකද්ද? අපේ හය පොලක් තියෙනවා. බත් කනවා වගේ රසමුසු බත් කනවා. මේක හරියට ගඳ ගහන ඇඟක් සුවඳ කරනවා වගේ. ඇයි උපමාව ගන්නෙ? මෙතන විදර්ශනාවක් පෙන්නනවා. මොකද්ද මෙතන පෙන්නන විදර්ශනාව? මම පෙන්නන්න. මෙන්න මේකේ ගඳට වේද ඇඟ කියන එකේ විදර්ශනාව තමයි ඇඟ බොහොම හොඳට තිබ්බා. මොකද ටික වෙලා ගුණේ ගඳ ගහන තත්ත්වයටපත් වුණා. හරිද? ගඳ ගහන තත්ත්වයටපත් වෙන එක පෙන්නනවා මෙන්න මේ සංකතමේ ස්වභාවය. මොකද මේකේ සංකතයේ ස්වභාවය? જાතියක් වුණා නම් ජරාවක් වෙලා ස්වභාවයකටපත් වෙනවා. දැන් මෙහෙම එකක් අපි නිච්චයි කියලා ගත්තොත් කැමැතිසේ පවත්වන්න පුළුවන් කියලා ගත්තොත්
එහෙම නැත්නම් මගේ ග්‍රහණයට ගන්න පුළුවන් කියලා හිතුවොත් මෙහෙම එකක්. මගේ වසඟයට ගන්න පුළුවන් කියලා හිතුවොත් මගේ ආධිපත්‍යයට තියාගන්න පුළුවන් කියලා හිතුවොත් මගේ අභිමතයට ගන්න පුළුවන් කියලා හිතුවොත් ඕන තරම් කිව්වේ. තමන්ට ෆීල් එක දැනෙනවා නම් මෙන්න මේ හිතන නිකන් විශ් එකක් වගේ එකක් නෙමෙයි. මේක තමයි සංකප්ප රාගෝ කියන්නේ. සංකප්ප රාගය. කාටද මේ සංකප්ප රාගයෙන් නෙමෙයි. හරිද? මෙහෙම තියෙන ඇඟක් හොඳට තියෙන ඇඟක් මට ඕන විදිහට කියන්නේ ගඳ ගහන්න නැති වෙන විදිහට තියාගන්න පුළුවන් කියන අදහස නිච්චයි කියලා ගන්නවා. කැමැස්සේ පවත්ත ගන්න පුළුවන් කියලා හිතනවා. එහෙම සංකප්ප රාගයක් තියෙනවා. බැරි බව කොතනද තේරෙන්නේ? බැරි බව ප්‍රකට වෙන්නේ කොතෙන්ද? ගඳ ගහ. තේරුණාද දැන් මම කියන්න හදන්නේ? දැන් අපේ ඇඟ හොඳට නාපු ගමන් හොඳට තියනවද නැද්ද? දැන් අපි මේ සුවඳ ගහන ස්වභාවය, මේ හොඳට තියෙන ස්වභාවය අපි හිතනවා මොකද්ද? අපිට කැමතිසේ පවත්ත ගන්න පුළුවන් කියලා. දැන් එහෙම හිතන සංකල්ප රාගයේ හින්දා එහෙම සුවඳ ගහ තියෙයිද? එහෙම හිතන හින්දා සුවඳ ගහන්නේ නැහැ. ඇයි සුවඳ ගහ තියෙනවා නම් තියෙන්නේ දැන්? නාපු හින්දා. හරිද? ටික වෙලාවක මොකද වෙන්නේ? මේකට අයත් ධර්මතාවයකටපත් වෙනවා. මොකද්ද මේකට අයත් ධර්මතාවය? සංකතේ ධර්මතාවය. අනිත්‍ය වෙලා ජර වෙලා යන එක. ඒක සංකතමේ ධර්මතාවය. එහෙම වෙනකොට ගඳ ගහන වෙලාවේදී මොකද්ද වෙන්නේ? ආයි නාන්න ඕනනේ. දැන් අපිට තේරෙනවා ගඳ ගහනලා අපිට තවදුරටත් සංකල්ප රාගයක් ගන්න පුළුවන් ද නිකන් සදාචාරාත්මක අයිතියක් තියෙනවද? කැමැස්සේ පවත්ත ගන්න පුළුවන් කියලාද? හිතන්න. ගඳ ගහන්න නැතුව ඉන්න එක. සදාචාරාත්මක අයිතියක් නැහැ වගේ නේද? හරිද? අන්න එතනදී ඔන්න ප්‍රොමිනන්ට් වෙනවා ප්‍රකට වෙනවා මොකද්ද? අන්න මම මුලින්දම හිතන් හිටියේ මොකද්ද? සංකල්පිත රාගයක්. මෙතනෙත් තමයි මේ තරු ලකුණ දාපු දැරෙත් තමයි මේක ප්‍රමුඛ වෙලා ප්‍රකට වෙලා පේන්නේ. ඒක තේරෙන්නේ නැද්ද? ඒකම ලෙඩ වුණොත් එහෙමයි කියලා. ලෙඩ වුණොත් ඔය විදිහමයි. දැන් මේකේ කියලා තියෙන්නේ ගන්ධට වේද ඇඟ සුවඳ කරන්නේ. හොඳට තිබ්බ ඇඟ ලෙඩ කරන්නේ කියලා තිබ්බනම් මෙතන අන්න ඉදිරි ගන්න පුළුවන්. හොඳට තිබ්බ ඇඟ නේද මේ ලෙඩක් කරන්නේ කියලා වගේ තිබ්බනම් එකම අර්ථය වගේ එක විදිහේ මේ සංකතයේ ස්වභාවයේ වෙනස්කම පෙන්වන්නේ මේක යට තියෙන මොකද්ද? අපි හදාගන්න අවිද්‍යාව සංකල්පිත රාගය. හරිද? ඒක හරියට ලෙඩකට බෙහෙතක් වගේ. මොකද්ද ලෙඩේ? කැමැස්සේ පවත්වන්න පුළුවන් කියලා මේ හිතන සංකල්පිත රාගය තමයි ලෙඩේ. හරිද? බෙහෙත මොකද්ද ඒකේ? මේක දැන් අපි හිතන්නේ ගන්ධට වේද ඇඟ සුවඳ කරන්නේ කියන එකේ ලෙඩේ මොකද්ද හොඳට ගන්න. බෙහෙත තමයි දෙවිදිහකට ගන්න පුළුවන්. අවිද්‍යාවෙන් හිතනවා නම් බෙහෙත මොකද්ද? සුඛං සෝමනස්සං කියලා හිතන අස්සාදේ. ඇයි එහෙම හිතෙන්නේ? අපිට ඕන මොකද්ද? හොඳට ගඳ ගහන්න නැතුව ඉන්න එක මොකක් කරගන්නද? කැමැස්සේ පවත්ත ගන්න. මොකද තමයි ඒ ලෙඩේට බෙහෙත. මොකක්ද නෑ ලෙඩේ? කැමැස්සේ පවත්ත ගන්න බැරි එකක් කැමැස්සේ පවත්වන්න පුළුවන් කියලා හිතනවා. ඔක තමයි ලෙඩේ අපිට තියෙන්නේ. ඔන්න රෝගේ, හිතේ රෝගී කියන්නේ. ඔන්න ඕකට. හිතේ ලෙඩේ. හරිද? ඒකනේ කියන්නේ මේ සෝවාන් ඵලේ නිදුක් වෙත්තා සකදාගාම ඵලේ නිරෝගී වෙත්තා. ඇයි සකදාගාම ඵලයට රෝගේ දාන්නේ? සෝවාන් වුණ නැත්නම් රෝගේ හොයාගන්න පුළුවන්. බැහැනේ. රෝගේ පේන්න ගන්නේ සෝවාන් වෙච්ච කෙනාට. මොන රෝගේද? හිතේ රෝගේ. මොකද්ද හිතේ රෝගේ? අනිච්ච දේ නිච්ච කරගන්නවා. කැමැස්සේ පවත්වන්න බැරි එකක් කැමැස්සේ පවත්වන්න පුළුවන් කියලා හිතනවා අපි. අන්නේ ලෙඩේ, අන්නේ රෝගෙට බෙහෙත මොකක් කියලාද ගන්නෙ අපි? සුඛං සෝමනස්සං කියන අස්සාදේ තණ්හාව. හරිද? ලෙඩට බේති මේ මෙලව සතුන්නේ. දැන් අර ලෙඩේට බෙහෙත කියලා ගන්නෙ මොකද්ද? ආස්වාදේ. හරිද? කුමට මීට සැපයකයි සිතන්නේ. ඇයි ඒකට සැපයක් කියලා කිව්වේ? සුඛං සෝමනස්සං වගේ පේනවා. ඇත්තද? කයි සෝමනස්සයි කියලා කියන්නවත් පුළුවන්. ඇයි? ඒක සංකල්පිත එකක් නිසා.
ඒක ලෙඩේට බෙහෙත නොවන නිසා කියලා තේස් කරලා. ලෙඩේට බෙහෙත නෙමෙයි. අපි බෙහෙත කියලා හිතනවා. ඒ බෙහෙත කියලා හිතලා ඒක සපයි කියලාත් හිතනවා. ඒ ගානට තේරුණාද? තව එකක් ඇතුළට විදින්න පුළුවන්. තේරෙනව නේද? ගන්ධට වේද ඇඟ සුවඳ කරන්නේ. හරිද? ඇයි අපිට අනිච්ච බලන්න වෙන්නේ? නිච්ච කරගන්න නිසා. ඇයි අපිට සුවඳ කරගන්න වෙන්නේ? ගඳ ගහන හින්දා. ගන්ධට වේද ඇඟ සුවඳ කරන්නේ. තේරුණාද? කොහොමද ඉදාගම මෛත්‍රී ආඳුරු? සෙල්ලන්නේ නැහැ හොඳේ. ගඳ ගන්නකම සුවඳ කර ඉන්න කර ඉන්න වෙනවා. කවදා හරි ඔයගොල්ලන්ට ගඳ ගහන එක නවත්ත ගන්න පුළුවන් නම් නිච්ච කරගන්න එක නවත්තන්න පුළුවන් නම් අන්න එදාට අනිච්ච බලන්න ඕනේ. දැන් අහනවනේ ඇයි මෙච්චර අනිච්ච බලන්නේ? ඇයි ගඳ ගහන්නේ ඉඳා? මොකද්ද ගඳ? කෙලෙස් හදාගන්න, නිච්ච කරගන්න, අවිද්‍යාව හදාගන්න, ආස්වාදයක් හදාගන්න. ඔය ආස්වාදේ හදාගන්න නැත්තම් අපිට අනිච්ච බලන්න ඕනද? තව ටිකක් ගැඹුරට ගන්න. හරි ලස්සනයි මේ ධහම දකිද්දි. කේනට්ටේන අනිච්චා. කුමන අර්ථයකින් අනිච්ච වේද? උත්පාද වයට්ටේන අනිච්චා. උත්පාද කරගන්න හින්දා තමයි වය දකින්න වෙන්නේ. තේරුවද නැහැ? ඇයි මේ උදේවේ දකින්න කියන්නේ? ඇයි අපිට වය දකින්න වෙන්නේ? උදා කරගන්න. උදේ කරගන්න හින්දා. එහෙනම් අපි උදේ කරගන්න හැටි දකින්න ඕන. මෙහෙමයි වය කරගන්න හැටි දකින්න ඕන. ඒකයි අනිච්ච බලන්න වෙන්නේ. ඇයි අපි නිච්ච කරගන්න හින්දා. ඒ අනිච්ච බලන්නේ අපි ආසාදයක් හදාගන්න. අපි රාගයක්, දේශයක්, මොහයක්, කෙලෙසක් හදාගන්න හින්දාමයි. ගඳ ගහන හින්දාමයි. ගඳ ගහන්නේ කොතනද? රසමුස්බත් කනකොට. සයට වේද රසමුසුබත් කන්නේ, ගන්ධට වේද ඇඟ සුවඳ කරන්නේ. ලෙඩට බේති මේ මෙලෝ සතුන්නේ, කුමට මීට සැපේකයි හිතන්නේ. තවත් යන්න පුළුවන්. දැන් ලෙඩට බේති මම පෙන්නනවා මොකද්ද? නිච්ච කරගන්න හින්දා අනිච්ච බල ඉන්නෝ. සැපද? සැපද? කවද්ද මේක ඉවර කරන්නේ? ලෙඩේ හදාගන්න එක සම්පූර්ණයෙන්ම නැවතුණා. යන දවසක. ලෙඩේ දකින්න. උදේ දකින්නේ 25 ආකාරයෙන් ඔන්න දකින්න. රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මෙහෙමයි අපි අවිද්‍යාව හදාගන්නේ. මෙන්න මෙහෙමයි ඒකට තණ්හාව කරලා මෙන්න කර්ම කරගන්නේ. මෙන්න ආහාර කරගන්නේ. මෙන්න නිබ්බන්ති ලක්ෂණ. දැන් මොකද කරන්නේ? අනිච්ච දකින්න ඕන. දැන් මේ අවිද්‍යාවෙන් හදාගන්නේ හින්දා තමයි අපිට අනිච්ච බලන්න වෙන්නේ. උපාද වය. උදේවේ ඥානෙ. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ. ඒ පද දෙකෙන්ම කියන්නේ එකම කතාව. සංඛාර වල අනිච්ච බලනවා කියන්නේ මොකද්ද? උපාද වය දකින්න. ඇයි? වය දකින්න වෙන්නේ උපාද කරගන්න. උපජ්ජිත්වා නිරුද්ධාති. ඒක දැක්කහම මොකද? හදාගත්ත තණ්හාව උපජ්ජිත්වා නිරුද්ධ කරගන්න. තණ්හා නිරෝධය කරගන්න. තේ සංගූප සම්මෝසුකෝ. අන්නේ තමයි සම්සෝකය. උපාද කියන්නේ අවිද්‍යාවක් හදාගන්න. වය කියන්නේ විද්‍යාවෙන් දකින්න. ඇයි අපිට විද්‍යාවෙන් දකින්න වෙන්නේ? අපි අවිද්‍යාවක් හදාගන්නේ. තර බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? කුමන අර්ථයකින් අනිච්ච දැකිය යුතුද? උපාද වය අර්ථයෙන් දැකිය යුතුයි. මෙන්න මෙහෙමයි අපි අවිද්‍යාව හදාගන්නේ. මෙන්න මෙහෙමයි එකකින් බේරෙන්නේ. දැන් උපාද වය දකින්නකොට උදේ දකින්නකොට අවිද්‍යාවට වැටෙනවා කියලාද කියන්නේ? එහෙමත් හිතන සමහර. දැන් අවිද්‍යාවට වැටුණා කියලාද කියන්නේ? නෑ අවිද්‍යාව හදාගන්නේ මෙහෙමයි කියලා බැලුවේ කියලා අවිද්‍යාවට වැටෙන්නේ නෑ. එහෙනම් උදේ ඥානෙ දකින්න එපා කියන්නේ නේද? උදේ ඥානෙ දකින්න එපා, වාය ඥානෙ දෙක ගන්න කියන්නේ. වැටුණාට පස්සේ පේනකොටම කොහොමද? ඉතින් පස්සේ හරි දැන් මේක බලන්න ගන්න ඕනේ කොයි වෙලාවක හරි. දැන් මට තරහක් ආවා කියලා මට දැනගත්තා. ඔව්. ඒකට ඒක වෙලා ඉවරයිනේ. හරි. එතකොට
එතන කොහොමද වෙච්ච එකට විපාකෙ වෙනවා. හරිද? no excuse. හැබැයි ආයිත් ඒ මෝඩකමම කරනවා නම් ඒක අපේ ප්‍රශ්නයක්ද නැද්ද? දැන් එහෙනම් අපි දැන් බලන්න. ඔන්න ඒ වටහාගත්ත එක පිහිටුවා ගන්න. ඔව්. දැන් ඔන්න තරහසිතක් ආව බව දැනගත්තා. කොහොමද මට දුක් වේදනාවක් වුණා. ඒක මොකක් කරගත්තද? මම මගේ ග්‍රහණයට ගන්න පුළුවන් කියලා හිතුවා. මගේ අභිමතයට මන් තියාගන්න පුළුවන් කියලා හිතුවා. එහෙම හිතන හින්දා පුළුවන් ද මට ඒ දුක් වේදනාව වෙනස් කරගන්න? බෑ. ඔන්න තරහ විදිය. ඔන්න උපාද වෙන විදිය. දැන් උදේවැය ඥානේ වේදනා කියන එක තමයි දුක් වේදනාව. ඒ පහක් තියෙන මේ පැත්තේ. ඒකේ වේදනා දුක් වේදනා. මොකක්ද අවිද්‍යාව? මගේ අභිමතයට තියාගන්න පුළුවන්. කැමැසේ පවත්වන්න පුළුවන්. මම මේ එක එක වචන වලින් කියන එක වචන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒක පෙන්න. තව ඕන තරම් ඒ වචන මේකට. හැංගීම ගත්තොත්. නේද? එතන හැම කැමැති සේව දානවා. කැමැත්තට බෑ. ඔව් කැමැත්ත කියන්නේ අර ඔව් අනේකයි ඡන්දේ කියන්නේ. ඡන්දේ කියන එක. අනේ තේරුම හොඳයි දැන්. කොහොම හොඳයි. නැත්නම් අපිට මේක වෙන් කරගන්න බැරි වෙනවා හරියට. එතන වැය බලන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ ඒකම. වය කියන්නේ මොකද දැන් එහෙම තමයි එහෙම දුක් වේදනාවක් තමයි මගේ අත්මදියට පවත්ත ගන්න පුළුවන් කැමැස්සේ පවත්ත ගන්න පුළුවන් කියලා හිතුවා. දැන් වය මොකද්ද? එහෙම දුක් වේදනාවක් කැමැස්සේ පවත්වන්න පුළුවන් එකක්ද බැරි එකක්ද? බැරි එක. ඔන්නෝක දකින්න එක තමයි වය දකින්නවා කියන්නේ. දැන් අර අන්ධහර ලෝකෙකින් එන මොකක්වත් මේ විශ්වයෙන් එන පණිවිඩයක් නෙමෙයි ඔක. කවද්දා හරි හම්බෙන ඥානය. ඉතින් ඥානය හදාගෙන දැක ගන්න එපා ඒක. ඒකනේ මේක අනිච්චට ලඝු කරගන්න. කේනට්ටේන අනිච්ච, උපාද වයට්ටේන අනිච්ච. උදේ වේ ආකාරයෙන් දකින්න. ඇයි එහෙම දකින්න වෙන්නේ? උදේ කරගන්න ඉන්න අපි. අපිට අනිච්ච බලන්න වෙන්නේ ඉතින් ගඳ ගහන හින්දා. ලෙඩට බේති. ලෙඩේ දානවා. ලෙඩේ මොකද්ද? අවිද්‍යාවක් හදාගන්න එක. බේත දානවා. අනිච්ච දානවා. සැපද? එහෙම බල ඉන්න එක. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ අර. දැන් අසූචි අල්ලලා කඩදාසියෙන් පී දැම්මා. ගඳ ගියාද? මේ මොකටද ගඳයි කියලා කියන්නේ? අනාගාමී ඵලයෙන් සුද්ධාවාස යන්න පුළුවන් හැකියාවට ගඳයි කියලා කියන්නේ. ඒකටත් බුදුහාමුදුරුවෝ ගඳයි කියලා කියන්නේ. කොච්චර පිළිලත් ඔය ටික කිව්වනම් ඔව් ඒත් ගඳයි. ඒත් ගඳයි ඇයි? ඒත් අවිද්‍යාවක් හැදෙනවා නම් මොකක් කර කර ඉන්නවනවද අපිට? ප්‍රඥාව තිබ්බත් අනිච්ච දදා ඉන්න වෙනවා. කුමට මීට සැප එකයි සිතන්නේ. සුද්ධාවාසයට කියන ආපහු වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? මෙහෙන් නැති උනාට එහෙ ඉන්න ඉපේ. ඒක හරියට උදාහරණයක් ගත්තොත් ලංකාවේ ඉන්න මිනිස්සෙක් හිතනවා කොරෝනා වලින් බේරෙන්න කොහොම හරි ඕස්ට්‍රේලියාවට පණ ගත්තරම් හරි කියලා. ඌ කර්මෙටම පාත් වෙන්නේ කොහෙද? මෙල්බන් වල. එහෙම. ඉතින් ෆ්ලයිට් එක නැව් වෙලා ඉඳන් හිතනවා මොකක් කරගන්න පුළුවන්ද? ලෙඩ කොරෝනා හැදෙන්නේ නැති එක තමන්ට කැමසේ පවත්වන්න පුළුවන් කියලා. ඇත්ත මොකක්ද? බැරි බව. මෙතනත් ඉතින් කේනට්ටේ අනිච්ච, උප්පදවයට්ටේ අනිච්ච. උපමාවේ වාඩි වුණත් බැලුව හැකි අනිච්ච. වාඩි වෙන්නේ නැතුව බැලුවොත් උපමාව මොකක්ද? ලංකාවේ ඉඳන් මෙල්බන් යනවා කියන්නේ ලංකාව මොකක්ද? මනුස්ස ලෝකය වගේ. මෙල්බන් කොයි වගේද අපි ගන්න උපමාවට? සුද්ධාවාස වගේ. හරිද? මෙල්බන් නෑ ඉතින් සුද්ධාවාස වල ඉන්නවා කියන්නේ. හරිද? උපමාවක් වන්දි වාඩි වෙන්න එපා. ඒ වගේ ඉතින් ඒ බුදුහාමුදුරු කියන්නේ ඒක ගඳයි කියලා. අපි පතනවා. අවිය කොහොමද දන්නේ නේ? අතප්ප සුදස්සි සුදස්ස අකනිට වාව් නේ? ඒත් ගඳ ගහනවා. දැන් අර ඉස්සෙල්ලා දැන් මනුස්ස බව ඉන්න අය අපිට සාපේක්ෂවනේ දැන් දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ මෙහිමයි හිතාගෙන ඉන්නේ. ඒකට මෙහෙමයි කියලා හිතාගෙන ඉන්න ස්වභාවය නෙමෙයි ඇත්තට මෙතන තියෙන්නේ. ඔව්. දැන් මනුස්ස ලෝකේ ඉන්න අය හිතන්නේ අප්‍රමාණව දේවල් ලැබීම
හරි හිතනකොටම පහළ වෙන එක හරි වගේ එකක්. හොඳයි කියලානේ. හොඳයි කියලා ඒක තියෙන්නේ පරිණිමිත වසාර්ථය විතරයි. විතරයි. ඒ නැතුව අනිත් ලෝකවලත් ඒ තැනට සාපේක්ෂ ගැටලු තියෙනවා. ඔව් ඉතින්. ඇඳුන් නැති මේ කවුද? දිව්‍ය දිව්‍යෝ ඉන්නවකෝ විසාල ගන්නවා. සතුත් ඉන්නවා දිව්‍ය ලෝකේ සතුත් ඉන්නවා. ඔව් සත්ත්ව කොටසක් ඉන්නවා. සතෙක් වෙලා දිව්‍ය ලෝකෙ ඉඳලා ඔව්. සත්තු නොවේ අහම් කිව්වේ. එහෙම ඉන්නවා. ඒ කියන්නේ ඒ ස්වභාවය ගන්න. සංකාර දේව. පින තිබිලා ඔව් දැන් ඔන්න අපි යන්නේ දන්නේ නැති සබ්ජෙක්ට් එකේ. දැන් ගියොත් ටික වෙලාවකින් නානවා කට්ටිය. ඔව්. හාමුදුරනේ ඒ ප්‍රශ්නෙටම අදාළයි. දැන් අර අපි ද්වේෂ සිතක් ආපුවාම අපි සාමාන්‍ය අනිච්ච බලන්න පටන් ගන්නකොට අපිට දැන් ද්වේෂ සිතක් ආපුවාම ද්වේෂ සිතක් ආ බව දැනගන්න කියලා කියනවනේ. ඒක මූලිකව අපි කරන්න ඕනේනේ. ඒක කරලා ඊළඟ මොහොතේ ද්වේෂ සිතක් හදාගන්න නැති වෙන්න අනිච්ච මෙනෙහි කරන්න ඕනේ කියලා සංඥාවක් එනවා. හැබැයි අපිට රාග සිතක් මෝහ සිතක් ආ බව කලින් අඳුරගන්න ටිකක් අමාරුයි. ඒකට හාමුදුරනේ උදාහරණයක් එක්ක කොහොමද අපි අඳුරගන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි හාමුදුරනේ. ඒක ගොඩාක් මේ මිස් වෙනවා. මොකද සමහර වෙලාවට අර කැමැත්ත මොකක් හරි දැන් අපි දෙයක් ඇහැට දැක්කාම අනේ මට ඒක ගන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙන නිසානේ හාමුදුරනේ අපි ඒ දේ ගන්න යන්නේ. එතකොට එතන තියෙන ඡන්දේයි අර ඡන්ද රාගය ඒ චුට්ටක් තෝරගන්න චුට්ටක් අමාරුකමක් තියෙනවා හාමුදුරනේ. ඒක පොඩ්ඩක් උදාහරණයක් එක පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. ද්වේෂය ඇවිල්ලා මහා සාවත් දෙකක් හඳුනා ගන්න පහසුයි කියනවා. ඒ පහසුයි කියන්නේ ඇයි? ඒක ට්‍රිගර් වෙනවා ටක් ගාලා. ට්‍රිගර් වෙනවා එහෙම. රාගය මොකද? අල්ප සාවද්‍යයි. හඳුනා ගන්න අපහසුයි. ඒ නිසා තමයි ඔය කියන්නේ මේක ටිකක් අමාරුයි රාගය එකක් අමාරුයි ඒක හඳුනා ගන්න අමාරුයි කියලා. ඒක හරිම සාධාරණයි ඉතින් එහෙම වෙන එක. හරිද? එතකොට ඒකට තියෙන උත්තරේ තමයි අර භාවිත බහුලීගත කරනකොට Tamanට ඒක බලන්න පුළුවන්කම ලැබෙනවා. මේ බලන්න බැරි ඇයි? අපි සමහරක් වෙලාවට නිච්ච වෙන හැටි අනිච්ච දන්නේ නැති නිසා නෙමෙයි. ඒක දන්න කෙනෙක්ට විතරයි බලන්න පුළුවන්. අපි ලෝකයේ කොහොමද චේන්ජ් වෙන්නේ කියලා තේරෙන්නේ නැති කමටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. දැන් ඉස්සෙල්ලා මං කිව්වේ කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලා ගත්ත උදාහරණයක් ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ලංකාවේ ඉඳලා හිතනවා ඕස්ට්‍රේලියාවට ගියාම කොරෝනා වලින් බේරෙන්න පුළුවන් කියලා. හරිද? දැන් මෙයාට හිතෙන එකක් නේද? එයාට කොරෝනා වලින් බේරෙන්න කැමැත්තකුත් තියනවද නැද්ද? තියෙනවා. ඒක සැපද නැද්ද? සැපයි. ඒක ලියාගමුකෝ අපි විතරම පහසුයි. දැන් කොරෝනා වලින් බේරෙන්න ඕන. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඊළඟට එහෙම කොරෝනා වලින් බේරෙන්න ඕන කියන ඡන්දයකුත් තියෙනවා. වැරදි නෑනේ. ඊළඟට එහෙම බේරෙන එක සැපද නැද්ද? සැපයි. දැන් කොතනද ඉන්නේ? ලංකාවේ. කොහෙටද යන්න ඕන? ඕස්ට්‍රේලියාවට. මෙයා සිලෙක්ට් කරන්නේ මෙල්බර්න්. හරිද? දැන් මෙයා apply කරන්න හිතන් ඉන්නේ. දැන් මෙන්න මෙතන තමයි දැන් ඉන්නේ. මෙතන ඉන්න ගමන් හිතනවා මෙතන ගැන. මොකද්ද මෙතන ගැන හිතන්නේ? කොරෝනා වලින් බේරෙන්න පුළුවන්. ඒක හරි සැපයි. දැන් මෙතන මේ තුනටම අපි කියනවා මොනවද? සැප, ඡන්දය, ඕනකම කියලා කියනවා. ඒ ඔක්කොම මොකේ තියෙන එකක්ද? ලෝකයේ තියෙන එකක්. හැබැයි මේක ගැන අවිද්‍යාවකුත් තියෙනවා. මොකක්ද අවිද්‍යාව? කැමැතිසේ පවත්ත ගන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. සංකල්පිත රාගයක් තියෙනවා. ඇයි මේකට සංකල්පිත රාගය කිව්වේ? සැප වේදනාවකට හදාගන්න අවිද්‍යාවට කියනවා රාගය කියලා. ඒ සංකල්පනාව තමයි මේ කැමැතිසේ කියන්නේ. සංකල්පිත රාගය වෙන්නේ ඒකයි. හරිද? සැප වේදනාව මොකද්ද? කොරෝනා වලින් බේරෙන්න ඕන. ඕස්ට්‍රේලියාවට ගියාම බේරෙන්න පුළුවන්. මොකද ඒක සැපයි. හැබැයි මගේ යටින් අදහසක් තියෙනවා. මොකද්ද? ඒක කැමැසේ පවත්ත ගන්න පුළුවන් කියලා. දැන් මේ වෙලාවේ කැමැසේ පවත්ත ගන්න පුළුවන් කියලා හිතන හින්දාද සැප ආවේ?
ඇයි සැප ආවේ? එක විපාකයක්. කැමැසේ පවත්වන්න පුළුවන් කියන හින්දාද මේ ඡන්දයක් ඇති වුනේ? නෑ. මොකක්ද ඒ ඡන්දේ? අපි හිතපු එක. අපි හිතන විදිය චෛතසිකය. ඒතර මේ ටික ලෝකයේ ටිකට මේ කැමැතිසේ කියන එක කිසිම අදාළතාවයක් නෑ. හැබැයි අපි මොකද්ද කරන්නේ? අපේ සංකල්පිත රාගය නිසා අපි මේ ලෝකයේ කෙරෙහි මෙන්න මේ කැමැසේ පවත්වන්න පුළුවන් කියන අදහසක් දාගන්නවා. දාගන්නේ මේයි ලෙඩට වේතක් වගේ. මොකද්ද ලෙඩේ? කැමැසේ පවත්වන්න බැරි එකක් කැමැසේ පවත්වන්න ඕන කියන එක. ඔන්න ලෙඩේ. බෙහෙත මොකද්ද? කැමැසේ පවත්වන්න පුළුවන් කියන සුඛං සෝමනස්ස කියන ආස්වාදය. ආයි මං කියනවා. ලෙඩේ මොකද්ද? කැමැසේ පවත්වන්න බැරි ලෝකයක් කැමැසේ පවත්වන්න පුළුවන් කියනවා එක තමයි ලෙඩේ. ලෙඩ වෙලා ඉන්නේ. හිතේ ලෙඩේ. අවිද්‍යාව තමයි හිතේ ලෙඩේ. ලෙඩේට බේත මොකද්ද? ඇයි එහෙම හිතනකොට බේතක් වෙන්නේ? සුඛං සෝමනස්සන්නේ හිතනකොට. ඔස්සේ කොරෝනා දෙන්න නැති පුළුවන් කොට දාගන්න. ඔම් කියන්නේ මොකේ යට මොකක් තියෙනවද? ඒක කැමැසේ පවත්ත ගන්න පුළුවන් කියලා. දැන් මොකද වෙන්නේ? ගොඩ බහිනවා. ගොඩ බහිනලා මොකද වෙන්නේ? දැන් මෙල්බන් වල හොගලා කොරෝනා. හරිද? දැන් මොකද කියන්නේ ඒකට? දැන් ලෝකේ සැපද දුකද? දුකයි. දැන් කොරෝනාවෙන් බේරෙන්න පුළුවන්? බෑ. තාම කොරෝනාවෙන් බේරෙන්න ඕනද නැද්ද? ඕන. හැබැයි දැන් කැමැසේ පවත්ත ගන්න පුළුවන් කියලාත් හිතන්න පුළුවන්. සදාචාරාත්මක අයිතියක් තියෙනවද එහෙම හිතන්න? මොන කෙහෙන් මලක්ද මේකේ කොරෝනානේ කියලා එන්නේ ඇයි අපිට? ඉච්ඡා බංගත්වය. ආන්න ඉච්ඡා බංගත්වය ප්‍රකට වුණා. ඉච්ඡා බංගත්වය කියන්නේ මොකද්ද? අනිච්චම තමයි. අනිච්ච බව ප්‍රකට වුණා. කොතනදීද? මෙල්බන් වල කොරෝනා බව දැනගත්ත වෙලාවේ. හැබැයි අනිච්ච බව ප්‍රකට වෙන්න ඕන මෙල්බන් වල කොරෝනා දැනගත්ත වෙලාවේද? අන්න මුලින් ඉඳන්ම ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීම එයාට ප්‍රකට විය යුතුව තියෙනවා. අනිච්ච බව. හරිද? හැබැයි එයාට ප්‍රකට වුණේ කොතනද? මෙල්බන් වල බැස්ස ගම. ඇයි මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මේක ප්‍රකට වෙන්නේ නැත්තේ? රාගය හඳුනා ගන්න අපහසු නිසා. හැබැයි සංකල්පිත රාගය තිබ්බේ නැද්ද? තිබ්බා. හැබැයි යාට බැහැලවත් අනිච්චානුපස්සනාව කරන්න පුළුවන්. බැහැලා කියන්නේ මෙල්බන් වලද? අනිච්ච දැක්කනේ. ඔව් පුළුවන් කරගන්න. දැන් අර ප්‍රශ්නේ උනේ දැන් එයාපෝට් එකේදී මේක මතක් වෙන්නේ නැහැ කියනවනේ. නෑ අපි එයාපෝට් එක අමතක කරමු මම කියන්නේ ධර්මයෙන් බැලුවාම දැන් එයාට ඒ වෙලාවේනේ දැන් ඉච්ඡා බංගත්තේ දැන් අපි දන්න කෙනෙක් කියමු. එතකොට ඉතින් එයා කාංචාන්පස්සනාව කරලා ඒක අවබෝධය ඉතින් ඒක නැත්නම් ඉතින් ආයෙ ඉතින් නෑ මම ඉන්නේ උදාහරණේ වාඩි වෙන්න එපා. එයා මම ඒක නෙවෙයි ඇත්තට දැම්මත් මෙල්බන් ඕනේ නැහැ දැන් යාලා අපි ඒ වෙලාවේනේ දකින්න එක. ඔව්. එතකොට එහෙම දැක්ක වෙලාවේ අනිච්චානුපස්සනාව කරන්නේ නැද්ද? ඕනේ නෑ. එහෙම කරන කෙනෙක් තමයි මේ අහන්නේ. දැන් එයා කියන්නේ මට තේරෙන විදිහට මෙල්බන් වලදී අනිච්චානුපස්සනාව වෙනවා. ඇයි එතන දුකයිනේ. දුකින්ද ගැටෙන බව තේරුණා. එතනදී මතක් වෙනවා. හැබැයි මේක මේ කටුනායකදී මතක් වුන්නේ නෑනේ. ඒකයි යාගේ ප්‍රශ්නේ. කොහොමද කටුනායක මතක් කරගන්නේ කියලා. කටුනායකදී මතක් වෙන්නේ නැත්තේ ඇයි? එයාට නැති එකක් තියෙනවා. මොකද්ද? සතිය නෑ. සතිය නෑ. මොකද්ද මේ සතිය කියන්නේ? සම්මා සතිය. සම්මා සතිය කියන්නේ මොකද්ද? මා වෙන්න ඕන සතිය. මොකෙන්ද මා වෙන්න ඕන? අවිද්‍යාවෙන්. ඒ අවිද්‍යාව එකතුවක් මෙතන තියෙනවා. සම්මා එකක්. හැබැයි ඒ එකතුවෙන් මා වෙන්න ඕන. අවිද්‍යාවෙන් දුරු වෙන්න ඕන. ඒකට සතිය පහල කරගන්න. එහෙනම් මෙතනදී යාට මතක් වෙන්න ඕන මම ඔන්න මට සැපයි. මෙල්බන් වලදී මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් මෙතනදී මතක් වෙන එක්කෙනා ඔන්න ගන්නවා. දැන් හරි සනීපයි වීසත් හම්බුණා යාපෝට් එකට ආවා.
ඔන්න දැන් අම්මෝ ලංකාවේ කොරෝනා තියෙනවා මෙතනින් බේරෙන්න තියෙන ක්‍රමය ෆ්ලයිට් එක නැග්ගත් වෙලාවෙ ඉඳන් මට සනීපෙට ජීවත් වෙන එක කරන්න පුළුවන්. ඔන්න එක පාටම බල්බ් එක වත් වෙනවා ටින් ගාලා වත් වෙන මොකද්ද? දැන් පුළුවන් උඹට ඔක කැමස්ටි තියාගන්න. ෆ්ලයිට් එක කඩම් වැටෙන්න බැරිද මගේ යද්දි? කුණක් ගහන්න බැරිද? ෆුවල් ඉවර වෙන්න බැරිද? එන්ජින් එක ගිනි ගන්න බැරිද? නේද? මොකක් හරි වායු පීඩනයකට අහුවෙලා ප්ලේන් එක කැරිලා මොකක් හරි විනාශයක් වෙන්න බැරිද? මූදට වැටෙන්න බැරිද? හරිද? මෙල්බන් එයාපෝට් එක වහලා තියන්න බැරිද? පුළුවන්. කොරෝනා හැදෙන්න බැරිද මෙල්බන් වලට? පුළුවන්. එක ලීක් එකයි වෙන්නේ. දැන් ඔය ඔප්ෂන් ටික ඔක්කොම කටුනායකදී මතක් වෙනවා. අන්න එතකොට තමයි ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ කියන එක මතක් වෙන්නේ. දැන් ගඳ ගහන්නේ කොහොමද මම කොච්චර සුවඳට හිටියත් ගඳ ගන්නවා. කොහෙලා හරි ගඳ ගන්න. දැන් ඔක මතක් කරගන්න. ඒකට තමයි ලොකු ආන්දරේ බනවල ගොඩාක් කියන්නේ ඔය පොයින්ට්ස් ටික තමයි කියන්නේ ගොඩාක්. දැන් ඔයාලට කියලා දරුවෙක් හදාගත්තාම මොකද වෙන්නේ? දරුවා මැරෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, පාර යනකොට වාහනයකට හැප්පෙන්න පුළුවන්. possibilities ඔක්කොම කියාගෙන යන කොතන පේන්නද? අර දුක් වේදනාව තන පේන්නේ. ඇයි ඒක පේන්න කියන්නේ? ඔයාලට දුක් වේදනාවේදී විදර්ශනා කරගන්න එක පහසුයි. හැබැයි උන්වහන්සේ අරන් දෙනවා මෙහෙට තව chance එකක්. සැප වේදනාවේදී විදර්ශනා කරගන්න. ඒකයි ඒ කියන්නේ. ඒ මට නම් මතක් වුණා අඳුරේ වගේ එකක්. මම අර ඉන්ජෙක්ෂන් එක ගහන්න ගියානේ. ඊයේ හොස්පිටල් එකේ. එතකොට ඒ යන්නේ ඉස්සෙල්ලා මම හිතුවා. හොඳයි. ඔව්. දැන් මට මෙතන ඉන්ජෙක්ෂන් එක ගහන්න පුළුවන්. ගහක පාටයි අද ගහන්න නැහැ කියලා යවන්න පුළුවන්. අන්න හරි. ඔව්. සමහර වෙලාවට පොලිමේ මට ඒ පොලිම ඉවර වෙන්න පුළුවන්. කොච්චර පොසිබිලිටිස් එතන තියෙනවද? එතකොට දැන් කොහොමද එතන විදර්ශනාව දැක්කේ? ඔව් ඒක දැන් possibilities ටික ලෝකෙනේ. ඔව් possibilities තියෙනවා. ඉතින් ඒක මට නිච්ච කරගන්න බැහැනේ මම මේක මට අද ගහයිමයි කියලා මම ඒක නිච්ච කරගෙන ඒක ආස්වාදයි සපයි සාරයි කියලා හිතුවොත් ඉතින් මම ඉතින් ලෝකෙම තමයි. ඉතින් ඒ නිසා මම එතන අනිච්ච බැලුවා. ඉතින් දැන් ඉන්ජෙක්ෂන් එක ගැහුවා නේද වෙලාවට? ගැහුවා ඉතින් ඒක ඉතින් ඔය ඉතින් ඒක මම කැමති සේවාවද පුළුවන් කියලා නැතුණත් ඒක ඉතින් මගේ විපාකෙට හම්බුණා. එතකොට අපි එතකොට ඇයි මිදෙන්න ඕන? ඒ කියන්නේ දැන් එහෙම possibilities බැලුවේ නැති වුණා නම් හදිස්සි මට හම්බුනේ නැත්තම් හරි දැන් එහෙම වුණා නම් එතකොට දැන් මට දුකක් වෙනවනේ දැන් මං ඉතින් ඒතකොට එතන ගැන සසරේ ගිහිනලා මං කොහොමද ගිනි අරගෙන කොහොමද සසර යන්නේ? එතන දැන් මං මේක ලැබෙයිමයි කියලා තණ්හාවෙන් ගියොත් මොකක්ද තණ්හාව? එතන ඒ කියන්නේ මට මේක ගහයි කියලා ඒකට මම නිච්ච කරේ යන්නේ. දැන් ගහන එක තණ්හාව වුණොත් නොගහන එක මොකක්ද? නොගහන දැන් ගහයි කියලා හිතන එක තණ්හාව වුණොත් විද්‍යාව. නොගහන එක විද්‍යාව නෙමෙයි. එතන මොකද තණ්හාව? අන්න තණ්හාව හොඳට කඩා ගන්න ඕන. තණ්හි හා වෙනවා. තණ්හි මොකද්ද? ඉන්ජෙක්ෂන් එක ගහනවා කියන එක. හා වෙන හැටි කොහොමද? සංකල්පිත රාගය. ඔන්න ඕක හොඳට ගන්න. මොකද සංකල්පිත රාගය? කැමැසේ පවත්වන්න පුළුවන් කියලා හිතන එක. ඔන්න තණ්හි හා වෙන හැටි. ඔය කැමැසේ පවත්වන්න පුළුවන් කියන එක තමයි ආස්වාද සැපසාර කියලා කියන්නේ. දැන් අර මේ වචන ටිකට වඩා ඒකේ අදහස ගන්න ඕනේ. දැන් ආස්වාද සැපසාර කිව්වේ ඇයි? ආස්වාදේ සුඛං සෝමනස්සං. අර විපාක සැප නෙමෙයි. ඇයි ඒක එහෙම හිතෙන්නේ? කැමැසේ පවත්වන්න පුළුවන් කියලා හිතනකොට ලෙඩට බේත හම්බුණා වගේ තමයි යාට. හැබැයි ඒකට සැපයක් කියන්න පුළුවන් බෑ. ඇයි ඒක සංකල්පිත රාගය. එහෙම ඔප්ෂන්ස් ටික බලපෙක හොඳයි. එතකොට අපි බලන්න ඕන අතනදී කැමැසේ පවත්ව ගන්න පුළුවන් එකද දැන් ඔබ මේ කැමැසේ පවත්වන්න හදන්නේ? පුළුවන් කියලා හිතුවොත් ඔන්න උදේ. කැමැසේ පවත්වන්න බෑ කියලා දැක්කොත් වය. උදේවේ ඥානෙ. අන්න දුකයි දුකට හේතුවයි දකින්න කියන තෝ. උදේවේ ඥානෙ දකින්න. දුකට හේතුව මොකද්ද? අවිද්‍යාව. දුක මොකද්ද? විද්‍යාව. කැමැසේ පවත්වන්න බෑ කියලා දකින්න. දුකක් දැක්කා. දුකට හේතුවක් දැක්කා.
එහෙමයි හාමුදුරනේ ඔබ වහන්සේ ඔක කියලා දීලා තියෙනවා ඒ වුණාට දැන් ප්‍රැක්ටිකලි දානකොට ඒක ආය අමතක වුණා හාමුදුරනේ. ඕ නෑ මෙහෙමයි ඉතින් අර ඒකට ඉතින් අර මේ ඒ වගේ දෙකක් තුනක් ඉතින් උත්සාහ කරන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ හාමුදුරනේ දැන් අපි වැඩක් කරනකොට කරන්න පටන් ගන්නකොට හරි කරගෙන යනකොට අනිත්‍ය බලනවා කියන්නේ ඒ සැප වේදනාවට අනිත්‍ය දානවා කියන එකද හාමුදුරනේ සර්. ඒ කියන්නේ එතනම දාන්න. ඔව් ඒ කියන්නේ අදුක්කම සුව හරි සැප වේදනාවක හරිනේ අපි බොහෝ දුරට ඉන්නේ. අර දුක්කකටපත් වෙන ඒ කියන්නේ දුක් වේදනාවක් එන්නේ ඉඳලා හිටලානේ අපිට. ඒ කියන්නේ possibility එක ගත්තාම ඒක අඩුයිනේ. එතකොට හඳුනන්නේ දැන් අපි වැඩක් කරගෙන යනකොට අපි සැපක හරි අදුක්කම සුවක හරි ඉන්න නිසා ඒ කරගෙන යන ඒ සංකාරයේ අනිත්‍ය බැලුවොත් එහෙම අපි එතන ඒ රාගසිතකට වැටෙන එක අඩු වෙනවා නේද හඳුනන්නේ? ඒ සංකාර අනිත්‍ය බලන්න ඕන. ඒ සංකාරය නැත්තම් දැන් ඒ සංකාරය කරගෙන යන්නේ හාමුදුරනේ මොකක් හරි වැඩක් කරගෙන යනකොට අපි ඒක කියන්නේ කලියුතු වැඩක් හිතමු කැමැති වැඩක් තියෙනවා කියලා. ඒ කැමැති වැඩේ කරගෙන යන්නේ කැමැත්තෙන්නේ. එතකොට සැප වේදනාවක හරි සමහර විට උපේක්ෂා වේදනාවක හරි ඉන්නවා. ඒකේ අනිත්‍ය බැලුවේ නැත්තම් මම ඉන්නේ අවිද්‍යාවේනේ. අන්න ඒක නිසායි. දැන් අවිද්‍යාවේ කියනවා අවුල්නේ වැඩේ. ඔව් මම දන්නවා ඒක තමයි හවුද දැන් මම වැඩක් කරනකොට මට තේරෙනවා මං අවිද්‍යාවේ මෙතන ඉන්නේ. මොකද මං අනිත්‍ය බලන්නේ නැහනේ. ඒ සිහිය එනවා. ඒ වුණාට අර ගොඩක් තේරෙන්නේ අර හිතට දුකක් දැනෙච්ච වෙලාවක තමයි අනේ ඔන්න මම ද්වේෂසිතක් හදාගත්තා නේද කියලා සංඥාව ඉක්මනට එනවා. ඒක එහෙම වෙන්නේ. ඔව්. අර මේක අපි ටක් 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 ගාලා නිකන් අනිත්‍ය බල්ල ගෝණිය පුරව ගන්න වැඩක් නැහැ. ඔව්. එකක් කරන් අපි හොඳට විදර්ශනා කරනවා. මේක මෙහෙම වුණොත් මෙන්න මෙහෙමත් වෙනවනේ. මෙහෙමත් වෙනවනේ. මෙහෙමත් වෙනවනේ. මෙහෙමත් වෙන එකක් නෙමේක. මොන ගොංකමක්ද මම මේ කරගන්නේ? එහෙම ජීවිතයක් නේ මම. මේ කැමසේ පවත්තන්න හදන්නේ. එහෙම හොඳට අර ඒක අර පොඩ්ඩ අනාගෙන වවාගෙන කන්න ඕනේ ඒක. ඒක තමයි අර මේ විස්කම්බනව අවශ්‍ය වෙන්නේ ඔන්න. ඔන්න විස්කම්බනව අපි මේක හොඳට බලන්න ඕන ටික වෙලාවක් අරගෙන. දැන් තදංග බලවල ඉන්නවා. එහෙමයි. දැන් ඒනට විස්කම්බනව ගියේ නෑ. විස්කම්බනවත් බලන්න අවශ්‍යයි. පොඩ්ඩක් ඒක වවාගෙන කන්න එකක් අරන්. හොඳයි හොඳයි. එහෙමයි හොඳයි බොහොම පිං. එතකොට ඒක පුරුදු වෙනවා. දැන් එහෙමයි. ඔව්. සවිනාස ඒකම මෝහයට කොහොමද කියලා කියන්න පුළුවන්. මට කියන්න පුළුවන් අමාරුයි හොඳේ. ඔව් මම කියන්නම් ඉතින්. ඒක හුඟක් මට හිතෙනවා අපි හුඟක් දේවල් මෝහේ ඉන්නවනේ ආයේ. ඔව් මේක ගොඩ යන්නේ තේරෙන්නේම නෑ ක්‍රමක්‍රමයෙන් යන්නේ හොඳේ. අර අපිට ජම්ප් කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රඥාව උපරිම නම් පැන්න හැකි. අර තමයි නෑ කියන්නේ. දැන් මෝහයත් කියන්නම් මම. දැන් මෝහෙට වෙන්නේ මොකද්ද නේද? මීට චුට්ටක් මෙහෙයි. දැන් මීට කලින් ඕස්ට්‍රේලියාවට යන්න ඕන කියලා අදහසක් එන්නේ. කොන සීන් නිසා නෙමෙයි ඉතින්. මේක සැපකුත් නෑ දුකකුත් නෑ. උපේක්ෂයි. මෙතන ගඳ ගහන්නේ මෙතන සුවඳයි. මෙතන මොකද කරන්නේ අපි? දන්නෙත් නෑ සංකල්පිත තියෙනවා මොකද්ද? කැමසේ පවත්තන්න පුළුවන් කියලා. ඒක තමයි මෝහය. ඒ සංකතේ ටික වෙලාවකින් ලංකාවේ කොරෝනා වැඩි වෙනකොට ඕස්ට්‍රේලියාවේ කොරෝනා අඩු වෙනකොට මොකද වෙන්නේ? සැප වෙනවා. අන්න එක ප්‍රත්‍යක් වෙනස් වුණා. කොරෝනා කියන ප්‍රත්‍යය. කොරෝනා ප්‍රත්‍යය වෙනස් වෙච්ච ගමන් කොහොමද ලංකාවේ කොරෝනා ප්‍රත්‍යය වැඩි වුණා? ඕස්ට්‍රේලියාවේ කොරෝනා ප්‍රත්‍යය අඩු වෙච්ච ගමන් අපිට මොකද වෙන්නේ මේ රට යන එක? ඕස්ට්‍රේලියාවේ සැපයි. ඔන්න මෙතනදී සැපයි. දැන් ඒකට කියනවා ඒත් අවිද්‍යාව තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? රාගය. කලින් මෝහය. පස්සේ දේශය වුණා. තේරුණාද? අර වෙලාවෙ ඉතින් මතක් වෙන්නෙම නෑ ඉතින්. එතකොට කොච්චර ප්‍රඥාවක් තියෙන්න ඕනද ඕස්ට්‍රේලියාවට යන්න ඕන කියලා අදහස එනකොට. මේක ඉතින් ඔන්න එච්චර ප්‍රඥාව තියෙන එක්කෙනා මෙහෙම හිතයි. ලංකාවේ කොරෝනා වැඩි වෙද්දිත් ඉතින් ඕස්ට්‍රේලියාව හොඳ රජයක් තමයි. ඉතින් ටිකක් පොඩ්ඩක් එයා කරනවා මිනිස්සු ගැන.
ඒකින්ද කොරෝනා ටිකක් අඩු කරගෙන සැප වෙන්න පුළුවන් මට. හැබැයි ඒත් කැමසේ පාත්තන්න පුළුවන්. බෑ කැමසේ පාත්තන්න පුළුවන් කියලා හිතුව ගොංකමක්ද නැද්ද? ගොංකම. එහෙනම් මම තේරුම් ගන්නවා ඒකත් කැමසේ පාත්තන්න බෑ. දැන් මට සැපකුත් නෑ දුවකුත් නෑ. මට ගියත් එකයි නැතත් එකයි ඕස්ට්‍රේලියාව. හැබැයි ඒත් කැමසේ පාත්තන්න පුළුවන්. බෑ. සැප වුණොත් ශානියමයි තමයි. හැබැයි කැමසේ පාත්තන්න පුළුවන්. හැබැයි මම ශානියමයි කිව්ව මොනවද සැපාර්ථින් නේ. ඒ තවත් එයාට ප්‍රඥාව වෙනවා. හදිස්සියෙන්වත් එක ලීක් එකක් යන්න ඕන. සම්පූර්ණ අල වෙන්න ලන්දුකට වැටෙන්න පුළුවන්. මං තමයි කොරෝනා ගෙනාවේ කියලා හුවෙන්න පුළුවන්. ඉතින් ඔය ඕන විදිහට පොසිබිලිටි එක බලන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳන්ම බලන්න දක්ෂ කෙනා බලයි. එහෙම බෑයි කියලා කලබල වෙන්න එපා. අපේ ප්‍රඥාවත් අපිට කැමසේ පවත්වන්න බැරි එකක්. කරනවා ඇරෙන්නේ. ප්‍රඥාවත් බැරි. ඉතින් සයට වේද රස මුසුබත් කන්නේ ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ අපි ගඳක ගහින්. ඒක ගඳ ඇයි අනිච්ච දේ අනිච්ච කරගන්නේ. මේ නානයකට ලියපු කවියක් නෙමෙයි අපි නාගත්තට. මට මේක ඇහෙලා තිබි කයට. ඒ කයට බත් කනවා කියලා අපි හිතන් හිටියේ. බඩගින්න සාගින්නට. ඒක ඔක්කොම හරිනේ ලෞකික ගන්න පුළුවන්. සාගින්නටත් ඕන නම් ගන්න ඕනේ. දාගන්න ඕනේ. සාගින්න මොකද? අනිච්ච දේ නිච්ච කරගන්න එක. බත් කෑම මොකද වෙන්නේ? සුඛං සෝමනස්සය වගේ හිතනවා. ඕන දේ ගන්න පුළුවන්. නෙළුම් කවිය වුණත් අවබෝධය තියෙන කෙනාට කලප ගන්න පුළුවන්. නෙළුම් කවිය කියන එක්කෙනා හාන් කවිසක්වත් දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය. හැබැයි අහන් ඉන්න කෙනා දන්නවා නම් යට ගලපන්න පුළුවන්. ඒ වගේ එකක් කියනවා නිහන්තරනේ අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අර පාරායිනේ නාටිකාංගනාව ඔබගේ නැටුමක් දැකලා රහත් වුණා කියලා. තව එකක් තියෙනවා මේ බණට කියන්න බෑ. හාමුදුරු කෙනෙක් ගෑනු කෙනෙක් නානවා දිහා බලන් ඉඳලා රහත් වෙලා තියෙනවා. අද ඉතින් පොළු වරන් කුටි ගන්න වෙන්නේ. නානවා බලන් ඉඳලා රහත් වෙලා. ඉතින් එහෙම වෙලා තියෙනවා. අර දත් සෙට් එක දැකලා රහත් වෙච්ච අය ඉන්නවා. ගෑනු කෙනෙක් පාරේ යනකොට මම අහලා තියෙන විදිහට මේ හාමුදුරුවෙක් ඉස්සරහට මුලිච්චි වුණාලු ලස්සන කාන්තාවක්. ඉතින් පහුවෙලා ගියා හාමුදුරන්ට ආපස්සට එන්න බලන්න හිතිලා. බලනකොට ගෑනු කෙනත් බලලා hina වෙලා. දත් ටික දැකලා රහත් වෙනවා. දත් ටික දැකලා. ඒ හාමුදුරු අට්ටිය අර මොකක්ද? ඔව් ඉතින් අනිච්ච නිච්චර්තෙන් හිතන්න. ගන්න සංඥාව මොකද්ද කියන එක තමයි. අට්ටිය සංඥාව අට්ටික සංඥා. අට්ටික සංඥා. ඉතින් නිකන් හිතන්නකෝ ලස්සන ගෑනු කෙනෙක් දත්තර බොල් වෙලා වගේ නිකන් හිතන්නකෝ. දත් සෙට් එක බොල් වෙලා නිකන් මම කියන්නේ ඒක නෙමෙයි වෙන්නේ නැත්තේ. පිටින් නිකන් අර පුදුම ලස්සන මගේ යාළුවෙක් එහෙම හිටියා මේව බොනේ කෙනෙක්. උඩු පුදුම ලස්සනයි ගෑනු ළමයා. ඇතුළ තනි කර දිරලා. hina වෙච්ච ගමන් තේරෙනවා. ඒ කියන්නේ hina වෙන්නේ නැති තාක්කල් අපිට හිතා ගන්න බෑ එහෙම කෙනෙක් කියලා. ඉතින් ඒ කාලේ විදර්ශනා කරන් තේරුමක් තිබ්බේ නෑ මට. නැත්නම් රහත් වෙන්න තරම් නිමිත්තක් ඒක. අපි හිතන්නේ සවන්නස් මේ මට ප්‍රශ්නයක් තියෙනවා අර ඉතින් ක්ලික් එකක් දාලා දුක වෙන්නේ නිත්‍ය ඉඳලා හිටින ඒකේ අවවාසයේ මේ විස්තර කරනවා දුක කියන එක දැන් දුක පිළිසිඳ දැක්කම තමයි අපිට ඒකෙන් මේක තියෙන ඇත්ත තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක විද්‍යාව කියන්නේ. දුක පිළිසිඳ බලන්න කියලා. ඒකේ තව කොටසක් අවවාසයේ විස්තර කරනවා දුකටපත් වෙනවා කියන්නේ. ඒක දුකටපත් වෙනවයි කියන්නේ අපි කියන්නේ දුකටපත් වෙනවා කියන මානසික රාග ද්වේෂ මොහ
හදනවා කියන එක කියලා මම හිතුවේ. ඔව්. ඒක කොහොමද අර අයින්කත් එක වෙනස් වෙන්නේ කියලා ඒ කියන්නේ දුකටපත් වෙන්නේ කොහොමද කියලා. ඒ දුකටපත් වෙන්නේ ඇත්තටම මේ නිච්චයි කියලා ගත්තාම. එහෙම. ඔව්. ඔය කියන්නේ දුකටපත් වෙන්නේ කියන්නේ දුකට හේතුව වගේ. අන්න. දැන් නිච්චයි කියලා ගත්තාම දුකටපත් වෙනවා. හැබැයි දුක මොකද්ද? අනිච්ච. අනිච්ච වීම හොඳ. ඇයි අපිට අනිච්ච වීම දුක වෙන්නේ? අපේ ගොංකම් මොකද්ද? අනිච්ච දේ නිච්ච කරගන්නවා. ඒ නිච්ච කරගන්න නිසාමයි අපිට අනිච්ච වීම වෙන්නේ. ඒක ඔප්පු කරන්නේ රහතන් වහන්සේ නිච්ච කරගන්න නැති හින්දා රහතන් වහන්සේට අනිච්ච වීම වෙන්න ඕනේ නැහැ. හරිද? රහතන් වහන්සේ නිච්ච කරගන්න නැති හින්දා රහතන් වහන්සේට අනිච්ච වීම කියලා කියන්නේ මේ අනිච්චයි කියලා හිතන්න ඕනේ නැහැ. හැබැයි අපි මොකද කරන්නේ? අපි රහත් නැති හින්දා අපිට අනිච්ච වීම වෙන්නේ ඇයි? අපි නිච්ච වීම කරගන්න හින්දා. අපි උදේ කරගන්න හින්දා තමයි අපිට වය ඥානෙ ඕන. එතකොට අපි උදේ ඥානය දකින්න ඕන, වය ඥානය දකින්න ඕන. දෙකම දකින්න ඕන. ඒකයි කේනට්ටේ අනිච්චා කියන්නේ. කුමන අර්ථයකින්ද මේක? නිච්ච කරගන්න අර්ථයෙන් තමයි අපි අනිච්ච දකින්න ඕන. කියන්නේ නිච්ච කරගන්නවා කියන්නේ දුකට හේතුව. දුකට හේතුව. ඒක අපිට කියන්න පුළුවන් දුකටපත් වෙනවා කියලා. ඇයි රීසන් එකනේ. හැබැයි දුකටපත් වෙනවා කියන එකේ දුක කියන එකේ වෙනසක් තියෙනවනේ. දැන් මේක දුකටපත් වෙන ක්‍රමී මේක තමයි දුක. වැඩේ තියෙන අපිට හිතාගන්න බෑ දෙන්නේ නිකන් වැරදිලා වගේ. අනිච්ච වුණාම කොහොමද දුක වෙන්නේ? දුක වෙන්නේ කියන්නේ අර දැන් උදේ එතකොට මං අහන්නේ මෙන්න මේක. උදේවැය ඥානෙ බලද්දි උදේ කියන්නේ අවිද්‍යාව සමුදයනේ. එතකොට උදේවැය ඥානෙ දකින්නේ නිවන් දකින්නනේ. එතකොට උදේ දැක්කහම ඔයාලට අවිද්‍යාවක් හැදෙනවද? දැන් අපි ඒක පිළිගන්නේ නැහැ. දැන් අපි කියනවා නිවන් දකින්න මොකක්ද දකින්න ඕන ඥානෙ? උදේවැය ඥානෙ. වය ඥානෙ විතරක් දකින්න ඕන නේද? සාධාරණයි වගේ. උදේ ඥානෙ දකින්න කියන්නේ උදේ ඥානෙ දැක්කයි කියලා අවිද්‍යාවක් හැදෙන්නේ නැහැ අපිට. ඒක ඥානයක් විදිහට දකින්නේ. ඒ වගේ දුක පිරිසින් දැක්කයි කියලා දුකක් හැදෙන්නේ නැහැ. ඇයි දුක පිරිසින් දකින්නවා කියන්නේ දුක පිරිය සිඳලා දකින්නවා. පිරිය කියන්නේ මොකක්ද? අවිද්‍යාව සිඳලා දකින්න. ඒතර අපි දුකක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි දුකටපත් වෙන පිරිය විනාශ කරගත්තා. දුක හඳුනාගත්තා. පිරිසින් දකින්න කියන්නේ පරිඤ්ඤයන්ති කියලාමයි කියන්නේ. දුක හඳුනාගත්තා. අපි දුක දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දුක පෙන්නලා දෙන්නේ. මෙන්න මේකයි ආර්ය දුක. අනිච්ච වෙන හින්දා ඒවට ආර්ය දුක වෙන්නේ. ඒක හරිම ට්‍රිකි. හැබැයි නිච්ච කරගෙන අපි ඉන්නවනේ ඒක පේන්නේ නැහැ අනිච්ච. පේන්නේ නැහැ. ඒක නිසා තමයි අපිට අනිච්ච බලන්න වෙන්නේ. අන්න ඒක දැන් කවුරු ඇහුවොත් ඇයි අපිට අනිච්ච බලන්න වෙන්නේ? අපි ගොංකමට නිච්ච කරගන්න. ඒකයි අපිට අනිච්ච බලන්න වෙන්නේ. අපි කොයි වෙලාවක හරි නිච්ච කරගන්න එක නවත්තපු දවසට අපිට අනිච්ච වෙන්න ඕනේ නැහැ. සම්නස් දැන් ආපස්සට ආයර කායික දුකට කියව ඒකේ දැන් එතෙන්දී අපිට ආර්ය දුකකුත් අපි හදා ගන්නවානේ. දැන් කකුල දාලා කරනවා. ආර්ය දුක අපි හදාගන්න. මොකක්ද ආර්ය දුක? ඒ කියන්නේ දැන් මං හිතුවා නම් සපත්තුවක් දාගෙන ගියා නම් මේක නොවි ඉන්න තිබුණා. ඒ වගේ කියලා මේක මට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද මේක මගේ කැමැත්තට කකුල නොවැදී ඉන්න පුළුවන් ක්‍රමයක් හදන්න හැදුවද කියලා. ඔව් දැන් කකුල නොවැදී සපත්තුවක් දාගෙන එක තව ක්‍රමයක්. ඒකත් ලෝක එකක්නේ. ඒතර ආර්ය දුක මොකක්ද? අන්න ඒක කල්පනා කරනවා. මොකක්ද ආර්ය දුක? කකුල වැදෙන එක මට වැදෙන එක හෝ නොවැදෙන එක වුණේ මේක මට උනා ඒක මට පවත්න්න බැහැ. ඔව් මට උමනා විදිහට පවත්න්න පුළුවන් කියලා හිතපු හින්දා නෙමෙයි. එහෙනම් මට උමනා විදිහට පවත්න්න පුළුවන් කියලා හිතුවොත් ඒක ආර්ය දුකට හේතුවක්. ආර්ය දුක මොකද්ද? මට උමනා විදිහට පවත්න්න බැරි එක. එතකොට කකුලත් වැදිලා මට උමනා විදිහට පවත්න්න බෑ කියලා දකින්න දුක පිරිසිඳක් දැකලා. දුක පිළිසින දැක්කට පස්සේ දුකට හේතුව පේන්නේ ඒක. දැන් දුක පිළිසින් දකින්න වෙලාවෙම දුකට හේතුව පේනවා. දැන් කැමති විදිහට මට කැමති විදිහට පවත්වන්න බෑ කියලා පේනකොටම කැමති විදිහට පවත්වන්න පුළුවන් කියන එකට ඉඩ නැහැ කියලාත් පේනවනේ.
අනික දෙක එකටම පේනවා. එකටම පේනවා. එතකොට කැමති විදිහට පවත්වන්න බෑ කියලා දකින්න එක තමයි නිවන් දකින්න ක්‍රමය කියලා පේනව නේද? ඒකම කරන එක තමයි නිවන් දකින්න මාර්ගය කියලා පේනව නේද? හතරම පේනව නේද? වාසි කිව්වට පස්සේ. නෑ ඒ බලලා පුරුදු වෙනවා. ඔබ අනකට පුරුදු වෙනවා. ඒක ඥානයක් කියන්නේ. අන්න ඒකයි. ඒක ඥානයක් සෙට් වෙනවා තමයි. ඒ මුලින් අපිට ඇද්දුවේ එහෙම තමයි මේ. වාහනේ යන්න තල්ලු කරගන්න බෑ. දස්ස අතේ කල්පනා කරනවා මේක මෙච්චර අමාරුද කියලා. ඊට පස්සේ පුරුදු වෙනකොට භාවිත බහුලීගත ඒකනේ කියන්නේ භාවිත කරන්න බහුලීගත කරන්න. කරන උදාහරණ ඔය දානකොට වැඩි අහුවෙන. ඊට පස්සේ තමාරනකොට ආයෙත් මෙහෙම එකක් තියෙනවා දාගන්න බෑ. ඒකනේ අනුරුද්ධ මහාමුදුර කර හැදුත්තාම හැවැද්දි දසදහසක් කලක් පේන මම නිවන් දැක ගන්න බෑ. පස්සේ දානවා. ලෝකේ කෑල්ල පේන්නේ නැහැ. කැමසේ පවත්තන් හදන. අනුරුද්ධ මහාමුදුරන්ට නිකන් හරි හිතුනේ නැහැ වෙලේ මට මේ දසදහසක් කල පේන එකක් තමයි මම මේ කැමසේ පවත්තන්න දන්නේ. එයාගේ හැකියාව පේන්නේ ඒක පේන්නේ ටිකයි. කිව්ව ගමන් හරි. දැන් ඔය කිව්ව ගමන් හරි කියන්නේ. එහෙම වෙනවද? කරුණයක් නෙමෙයි. අර වැඩේ වෙන් වෙනව නම් හරි. මෙන්න මේකයි ලෝකේ. මෙන්න මේකයි මගේ අවිද්‍යාව. එහෙනම් මේකයි ලෝකේ. මේකයි මගේ විද්‍යාව. ඔකට ලස්සන උදාහරණයක් මම මේ ළඟදී කිව්වා මේ ඇත්තට මේ ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා මේක මේ දාගන්න හිතුනේ. දැන් හිටින ෆෙරරෝචේ චොක්ලට්ස් ගේන්න එපා. හරිද? කියලා උටන් ගන්න. ෆෙරරෝචේ චොක්ලට් තියෙන. දැන් ෆෙරරෝචේ චොක්ලට් එක මොකද තියෙන්නේ? මැද නට් එකක් තියෙනවා. වටේට චොක්ලට් තියෙනවා. මට දවසක් දානේ ගෙදරකදී කෙනෙක් පූජා කරා. ඒකේ වයිට් එකක් තියෙනවා. දැකලා තියෙනවද? ඒකෙත් මැද මොකක්ද තියෙන්නේ? නට් එක. ඔන්න උපමාව. නට් එක මොකද්ද? ලෝකය, කැමැත්ත, ඡන්දය ඔක්කොම නට් එක. කකුල වදින එක ගලේ නට් එක. කකුල වදින්න නැති වෙන සපත්තුවක් දාගන්න එක නට් එක. චොකලට් එක තමයි අවිද්‍යාව. මොකද්ද? මට ඕන හැටියට පවත්වා ගන්න පුළුවන් කියලා හිතන්නේ. දැන් කාට හරි ප්‍රශ්නේ තියෙන්නේ අර නට් එකේද චොකලට් එකේද? චොකලට් එකේ. එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? චොකලට් එක අයින් කරගන්න එක නේද? හැබැයි චොකලට් එක අයින් කරලා නට් එක විතරක් කෑවොත් වැඩන්නේ නේද? වැඩේ හරියන්නේ ඒකට තියෙනවා වෙන චොකලට් එකක්. මොකද්ද? white chocolate එක. අර නට් එකටම වටේ දානවා මොකද්ද? white chocolate එක. මොකද්ද? මට ඕන විදිහට පවත්වා ගන්න බෑ කියන white chocolate එක දාගන්න. දැන් අන්න ඒක කෑහම වැඩි හරි. තේරෙනවද නේ? රහතන් වහන්සේට ඇයි නට් එක විතරක් ප්‍රශ්නයක් නැත්තේ? කවදාවත් රහතන් වහන්සේ ඩාර්ක් චොක්ලට් එක කන්නේ නැහැ. ගඳ ගහගස්ස ගන්නෙ නැහැ. ඒකට වයිට් චොක්ලට් එක ඕනේ නැහැ. ඇයි අපිට වයිට් චොක්ලට් එක නැතුව බෑ? අපි ඩාර්ක් චොක්ලට් එක හැමතිස්සෙම අරක වටේ උතා ගන්නවාමයි. දැන් කවුරුද කියනවා නෑ නෑ නට් එක විතරක් තිබ්බනම් ඇති කියලා. අපිට බෑ තාම. අන්න ඒකයි දැන් ඩාර්ක් චොක්ලට් කියන්නේ රාග දේශ මොහනේ. රාග දේශ මොහ අයින් කරා කියන උත්තරේ ප්‍රමාණවත් මදි. ඇයි? රාග දේශ මොහ අයින් කරන විදිය මොකද්ද? වයිට් චොක්ලට් එකේ ඉන්න මොකද්ද? අනිච්ච දකින්න. මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා දැක්කහම අරක හැදෙන්නේ. නැත්තම් අපි අර රහතන් වහන්සේ වගේ රංගපාන්න විතරයි පුළුවන්. රාග දේශ මොහ අයින් කරන එක තමයි උත්තරේ හරි. කාටද? රහතන් වහන්සේ. ඒ නට් එක විතරක් තියෙන රහතන් වහන්සේ විතරයි. අපිට වයිට් චොක්ලට් එක ඕන. අනිච්ච ඕන. අනිච්චෙන් තමයි නිච්ච අයින් කරන්නේ. අනිච්චෙන් තමයි රාගක්කේ දේශක්කේ මෝහක්කේ වෙන්නේ. තේරෙනවද දැන් කියන්නේ? වයිට් චොක්ලට් එක හරියම වැදගත්. ඒකින් දායි දාන්න කියනකොට ෆෙරරෝච වයිට් චොක්ලට් රංගෙන්න උපමාවක් කිව්වද? උපමාවක් කිව්වා. බ්‍රවුන් චොක්ලට් එක ඇතුලේ වයිට් චොක්ලට් එක තියෙනවා ඊගත් ඇතුලේ නට් එක තියෙනවා. නෑ එහෙම වෙන්නේ නෑ.
එහෙම කවුරුවත් ප්‍රොඩක්ෂන් කරන්නේ නැහැ. ඒ කවදාවත් බ්‍රවුන් චොක්ලට් උයි වයිට් චොක්ලට් උයි එකට තියෙන්න බෑ. එක්ක ඩාර්ක් එක්ක වයිට්. විද්‍යාවේ කතේ ගෙහම. අවිද්‍යාව විද්‍යාව එකට තියෙන්නේ නැහැ. ඔක තමයි ද්වයතාවය කියන්නේ. දෙකක් ඒක. ආර්ය දුකයි දුකට හේතුවයි තියෙද්දි දුක්ඛ නිරෝධයයි මාර්ගයයි නැහැ. ඒක තේරුණා සම්මා. දුකට හේතුවක් හදාගද්දී දුකට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඒ දෙක කරද්දී හරිද? ඒ කියන්නේ අවිද්‍යාවක් හදාගද්දී නිරෝධයක් තියෙන්න බෑ. බෑ. ඒක දැක්කොත් විතරයි. ඥානය ගැන නෙමෙයි කිව්වේ. ඥානෙ හතරම තියෙනවා. හරිම සිවුම් මම මේ කියන කතාව. ඥානෙ තියෙනවා නම් පේනවා. දැන් දුක්ඛේ ඥානෙ දුක්ඛ දැන් ඉස්සෙල්ලා කතා කරලා සපත්තු වදින එක. ඒ වෙලාව අපි කියවනේ දුක පිළිබඳ ඥානෙ තියෙනවා. දුකට හේතුයි ඥානෙත් දැක්කා කියලා. නිරෝධේ ඥානෙත් දැක්කා කිව්වනේ. මාර්ගේ ඥානෙත් දැක්කා කිව්වා. හරිද? දැන් හතරම චතුපරිත වගේ එකට දැක්ක නේද? දැන් එහෙම කියලා මම කියනවා දුකට හේතුව තියෙද්දි දුක්ඛ නිරෝධේ තියෙන්න බෑ කියලා. ඇයි ඒ කිව්වේ? දුකට හේතුව කියලා දැන් මං කිව්වේ දුක්ඛ සමුදය ඥානන් නෙමෙයි. දුක්ඛ සමුදය. සමුදය යන දුක්ඛ සමුදය ඥානෙ නෙමෙයි. දුක්ඛ සමුදය කියන්නේ අවිද්‍යාව. තේරුණේ? දැන් ඥානය කියන එක තේරුණා. ඥානය කියන්නේ අයින් කර යුතු එකක් නෙමෙයි. ඒතර ඥාන හතරම එකට පිහිටනවා කියන එක පැහැදිලියි. අපිට අවිද්‍යාව හදන තැනදී අවිද්‍යා ප්‍රොඩක්ෂන් එකේදී නිවන් දකින්න පුළුවන්. ඒ වෙලාවෙම බෑ. එහෙනම් දුක්ඛ සමුදයනේ අවිද්‍යාව කියන්නේ. සමුදය සත්‍යන්නේ. හරිද? ඒතර නිරෝධ සත්‍යන් තියෙන්න පුළුවන්ද? සත්‍යන් නෙමෙයි. දුක්ඛ සමුදය තියෙන තැන, අවිද්‍යාව තියෙන තැන නිරෝධය තිබිය හැකිද? බෑ. ඒ වගේ අවිද්‍යාව තියෙන තැන විද්‍යාව තියෙන්න බෑ. ඩාර්ක් චොක්ලට් එක තියෙන තැන වයිට් චොක්ලට් එක තියෙන්න බෑ. අපි කැමති ඩාර්ක් චොක්ලට් එක එළියෙම තිබිලා ඊට ඇතුලේ වයිට් චොක්ලට් එක තිබිලා ඊට ඇතුලේ නට් එක තිබ්බනම් මොකද කරන්නේ? හාරගෙන යන්න නැති මේක හාරලා ගොඩ දාන්න පුළුවන් එකක් නෙමෙයි. කෙල්ලින් ඔයා ඩිසිෂන් එකක් ගන්න ඕන. මං විකුණන්නේ ඩාර්ක් චොක්ලට්ද වයිට් චොක්ලට්ද? ඔප්ෂන් එකයි. මොකද අර කොස්ට් එක වැඩි. හාරගෙන ගියොත්. ඒකේ සම්පූර්ණ හරේ එච්චරම තමයි නේද? හැබැයි තීරණයට බහින්න ඕනේ. තීරණයක් ඒක. ඒක නිසා ඔව් සක්කාය දිට්ඨිය ගලවන්න මොන දිට්ඨියද ඕන? සම්මා දිට්ඨිය. දිට්ඨිම විපර්යාසය. ඒකෙනුත් ටිකක් තියාගෙන මේකත් ටිකක් බෑ. නෙමෙයි. අන්න පේනව නේද දායකේ චොක්ලට් දුන්නාම නිවන් දකින්න හැටි. අර චොක්ලට් ගේන්න කොහොමද හොඳනේ. නිවන් දකින්න වෙන එකක් ඒක. වෙන එකක්. ඔව් එකක් ගේන්න බලන්න. අවිද්‍යාවට දානවද විද්‍යාවට දානවද කියලා හාමුදුරුවෝ ඔන්න තීරණය කරන්න පුළුවන්. වහන්න කලුත් උදාහරණයක් හදන්න පුළුවන්. වෙන එකක් අරගෙන. නෑ ඇත්තට මම හරි සර්ප්‍රයිස් වුණා ඒ වයිට් එක දැක්කම. ඒ කියන්නේ මම ගොඩක් දැකලා තිබ්බේ ලංකාවෙත් තියෙන ඩාර්ක් එක. මෙහිදී තමයි මම දැක්කේ වයිට් එක. මේ වයිට් එක නෑ. ඔව් මම ඒක ටක් ගාලා හනික බැලුවා ටක් ගාලා නට් එක දිනනවාද කියලා. ඊට පස්සේ ඒක චතුරාර්ය සත්‍ය දාලා කරන්නේ. ඔව් ඉතින්. හරිද වෙනම හරි ප්‍රශ්න තියෙනවද දැන් Zoom එකේ? ඕනෑම චොක්ලට් ප්‍රශ්නයක් විසඳන්න. හම්බුනේ සමාවෙන්න. අර ද්වේතාවය ගැන කිව්වම ද්වේතාවය හැමතිස්සෙම අදාළ වෙන්නේ රහතන් වහන්සේට පහළ වෙන එක. නෑ ද්වේතාවය කියන එක හරියට කම්ප්ලීට් වුණේ නැහැ මම කියපු කතාව. ද්වේතාවය කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය දෙකනේ දකින්න.
දුකයි දුකට හේතුවයි දකිද්දි නිරෝධය මාර්ගය දක ගන්න බැරි වෙනවා. දුකයි දුකට හේතුවයි වෙද්දි නිරෝධය මාර්ගය දක ගන්න බැරි වෙනවා. නිරෝධය මාර්ගය දකින වෙලාවේදී දුකයි දුකට හේතුවයි වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අර්ථයක්. සමුදය නිරෝධය කියලා දුක්ඛාවට දාන්න. හරිනේ. සමුදය මොකක්ද? දුකයි දුකට හේතුවට. බ්‍රැකට් එකටම කියනවා. නිරෝධය මොකක්ද? නිරෝධය මාර්ගය. බ්‍රැකට් එකටම කියනවා. ඒ දෙක තමයි දුක්ඛා. දුක්ඛා. ඒ වචන වැඩක් නැහැ. ඇහැට රූප වෙනකොට, කනට ශබ්ද ඇහෙනකොට, නහයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රස දැනෙනකොට, කයට ස්පර්ශ දැනෙනකොට, හිතට සිතුවිලි එනකොට ගඳ මොකක්ද? කැමැසේ පවත්වන්න පුළුවන්. පෙලෙන්නේ කොහොමද? කැමැසේ පවත්වන්න පුළුවන්. ඔන්න පෙලෙන නිරන්තර පෙලි ඉන්නේ. එහෙල තියෙනවනේ. නිරන්තර දුකෙන් ඉන්නවද? නෑ. නිරන්තර හිතනවා කැමැසේ පවත්වන්න පුළුවන් කියලා. පෙලීමෙන් නිදහස් වෙන්නේ කොතනද? කැමැසේ පවත්වන්න බෑ කියලා දැක්කා. දුක් වේදනාවෙන් අයින් වෙනව නෙමෙයි. දැන් මෙයා කට්නායක ගුවන්තොටුපළේදී නිරන්තර පෙලීමක ඉන්නේ. කොහොමද? කොරෝනා හැදෙන්නේ නැති එක කැමැසේ පවත්වා ගන්න පුළුවන් කියලා. එයා අපි හිතමු ඕස්ට්‍රේලියා මෙල්බන් නෙමෙයි බ්‍රිස්බේන් ආවේ. කොරෝනා සෑහෙන දෙන්න කැමැසේ පවත්වන්න පුළුවන්. දැන් දෙමුකෝ අපි. අන්නෙම ටක් ගාලා මතක් වෙනවා. දැක්කද ඒක සැපයි ටක් ගාලා දැක්කද? දැන් ඔන්න මෙයා බ්‍රිස්බේන් වලට එන්නේ. බ්‍රිස්බේන් වලට එනකොට අර දුක් වේදනාවෙන් නිදහස් වුණාද නැද්ද? දැන් එයාට කියන්න පුළුවන් පෙලීමෙන් නිදහස් කියලා. එයා තාම පෙලෙනවා ඇයි? එයා තාම හිතන් ඉන්නවා බ්‍රිස්බේන් වලදී කොරෝනා හැදෙන්නේ නැති එක මොකක් කරගන්න පුළුවන්? කැමැසේ පවත් ගන්න පුළුවන්. ඒ තමයි. අන්නේ ඔප්ෂන් එක පේන්න ඕන. දැන් බ්‍රිස්බේන් සිලෙක්ට් කරලා එන්නේ. මෙල්බන් වගේ හරියන්නේ නැහැ. මෙල්බන් ඉන්නව නම් මන් දන්නේ නැහැ බයින්න එපා. හරිද? දැන් බ්‍රිස්බේන් සිලෙක්ට් කරන් එනවා. ඇයි? කොරෝනා හැදෙන්නේ නැති වෙනවා කියලා හිතාය. දැන් එතකොට යාට සතිය 15 වුණා. දැන් ක්වොරන්ටයින් ගිහිල්ලා. ඒකේ කෑම දෙන මිනිස්සයාට හොටෙල් එකේ ඉන්නේ කියනට කොරෝනා හැදිලා තිබ්බොත් අර අහිංසක මිනිස්සයාට ලංකාවේදී හැදුනෙත් නැහැ. මෙහෙදි හැදෙන්නේ. ඉතින් එහෙම වෙන්න පුළුවන් ජීවිතයක අපි ඉන්නේ. ඉන්දියාවෙන් අපේ එක තමයි. ඔව් ඉතින් වෙන්න පුළුවන්. ඒක දැකලාම ඉන්න ඕනේ විද්‍යාවෙන් හිතලා බලලා අනිත්‍ය දැකලා ආවනේ. ඔව් ඒතර කොරෝනා හැදෙන්නේ නැති වෙනව නේද? අනිත්‍ය දැකලා එහෙම වෙන්නේ නැහැ. ඇයි කොරෝනා හැදෙනව නම් හැදෙන්නේ? අපේ විපාකයක් නොසැලකිලිමත්කම මුඛවඩන් දාපු නැති එක. කොරෝනා හැදෙන්නෙත් එහෙම විපාකයක් නැහැ. පිරිසුදු තිබ්බා. ඒ ඇක්ෂන්ස් ටික ගත්තා. හැබැයි කැමැතිසේ පවත්වන්න නම් බෑ. කැමැතිසේ පවත්වන්න බැරි එකකට කැමැතිසේ පවත්වන්න පුළුවන් කියලා හිතුවොත් මොකද්ද? කවිද්‍යාව. පෙලි ඉන්න හැටි. ඒගොල්ලෝ අනිච්ච දැක්කේ නැතත් පෙලි තමයි. සත්‍ය පෙලීම් පිටකි. බය පිටකි. ජරා මරණ පිටකි. දැක්කද ඒක කොම ටික කියනවා. පෙලීම් පිටකි කියන්නේ අවිද්‍යාව කදා දින්නේ. බය පිටක් කියන්නේ ඒ අවිද්‍යාව කාමයක්. ඒක බයස් තේන විදිහට දකින්න. ඒ බය වෙනවා. කැමැස්සේ පවත්ත ගන්න බැරි එකක්. කොහොම හරි කැමැස්සේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. ඒකම දුක. ඒක දුක. පණ බයේ ඉන්නේ කැමැස්සේ පවත්ත ගන්න බැරි දී. පෙලීම් පිටකි බය පිටකි. ජරා මරණ පිටකි. ඒ ජරා මරණ දෙන්නේ. මෙන්න මෙහෙම තැනකට ඔප්ෂන් එකකට වැටෙන්න පුළුවන්. වන්නේ කර්මස්ථාන කොච්චර ඩීප් යනවද? ජරා මරණ පිටකි අසාරයි. කවර අර්ථෙන්ද? අනිච්ච අර්ථයෙන් අසාරයි. අනිච්ච නිසා දුක්ඛ අර්ථයෙන් අසාරයි. ජරා මරණයටම යනවා ඒක. ඒකයි. ඒ ඕනෑම සංකතයක් જાතියක් වුණොත් ජරා මරණ වෙන එක ධර්ම ස්වභාවය. ධර්මතාවය. ඒක ධර්මතාවය. එකෙන් පැනලා දුවන්න බෑ. ස්වාමීන් වහන්සේ දැන් ඉතින් එහෙනම් මේ මම අර චොක්ලට් එක කන්න බලන් ඉන්නේ. චක්කුද්්වාර චිත්ත වීතියයි මනෝද්වාර චිත්ත වීතියයි.
ඒකේ චොකලට් එක නේ. ඒ චොක්ලට් එක තමයි බලාගෙන ඉන්නේ. කැමසේ පාත්ත ගන්න පුළුවන් වේද මිස්ටර්? නෑ ඒක බංග වෙන්න ඉඩ තියෙනවා. මම ස්වාමීන් වහන්සේට මොකක් හරි ඇවිල්ලා යන්න උනත් වැඩේ කරා. ඔව් ඒක තමයි. අන්න ජරා මරණ පිටකි. බය පිටකි. අසාරයි. දරුවන් සරණයි හැම දිනකට.